රටේ පාර්ලිමේන්තුව යහපත් තැනකට පත් කරගත යුතුයි. යම් ආකාරයේ විවිධ තැන්වලදී විවිධ චෝදනා එල්ල වුණා පාර්ලිමේන්තුවට. ඒ අනුව රටේ වඩාත් උචිත මහාචාර්යවරුන්, වියතුන් උගතුන් සහ දේශපාලන අධ්‍යක්ෂීම් සහිත සියලුම පාර්ශවීන් එවර පාර්ලිමේන්තුවට එනවා. යනු අලුතින් 79ක් පාර්ලිමේන්තුවට එනවා. ඒ අතරින් බොහොම හොඳ පාර්ලිමේන්තුවක් බිහි කරගත හැකිය කියන බලාපොරොත්තු අප සතුව තියෙනවා. ඒ ඔස්සේ අප දකින බොහොම අද්විතීය චරිතයක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ, විශ්වවිද්‍යාල ශාස්ත්‍රය තුළ සහ ඒ වගේම ජනමාධ්‍ය ශාස්ත්‍රය තුළ ප්‍රමුඛ කාර්යභාරයක් කළ එතුමන් අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ තවත් දැවැන්ත වගකීමක් දෙවුර මත පැටවෙනවා. ඒ තමයි කෝප් කමිටුවේ සභාපති ධූරය කියන දේ. බොහෝ දිනක් බලාගෙන ඉන්න දෙයක් මේක. ඒ අනුව අභිනවයෙන් පත් වුණු කෝප් කමිටුවේ සභාපතිතුමන් මහාචාර්ය චරිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ට අපි ආරාධනා කරනවා. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ජාතික රූපවාහිනියට. මම හිතන්නේ පාර්ලිමේන්තුවට ගියායින් පස්සේ ප්‍රථම වතාවට මෙතෙන් ඉන්නේ. ප්‍රථම වතාවට එන්නේ. මේ අපි පුරුදු මහාචාර්යතුමා කියලාම කතා කරන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට වැඩිය ළඟයි අපිට ඒක. මේ මහාචාර්යතුමනි දැන් ඇත්තටම මේ මොලාවේ විශ්ස පිළිබඳ කතා කරන්න කලින් කෝප් කමිටුව ගැන කතා කළොත් විවිධාකාරයේ කතිකාවන් තිබෙනවා. මුලින්ම ඔබට ඒ හිමිවීම පිළිබඳත් කතිකාවක් තියෙනවා. ඒ කියන්නේ විපක්ෂයට නොගිහින් මේක ආණ්ඩු පක්ෂයට දුන්නේයි කියන දේ. මේක ආණ්ඩු පක්ෂයේ දැරීම උචිතද සාධාරණද? නෑ චාමර, දැන් මෙහෙමයි, මේ පාර්ලිමේන්තුවට අපි 225ක් තෝරලා පත් කරුවාම මේ 225 තමයි මේ රටේ මිලියන 22ක විතර ජනතාවගේ නියෝජිතයන්. එතකොට ජනතාව ලෙස අපි අර්ථකථනය කරනවා යම් තීරණ තීන්දුව ගන්නකොට මේ 225. මොකද මේ 225 අනුමත කරපුවාම ජනතාව අනුමත කරා කියලා තමයි අපි ඒක තේරුම් කරන්නේ. එතකොට මේ 225 ඇතුලේ ආණ්ඩුව බාර ගන්නවා වැඩි බලය තියෙන අය, විපක්ෂය වෙනවා අඩු බලය තියෙන අය. එතකොට මේ පක්ෂ දෙකම සමහර තැන්වලදී එකක් විදිහට වැඩ කරන්න ඕන. ඒ එකක් තමයි මේ කාරක සභා ක්‍රමය. මේ බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ ඇතුලේ චාමර කාරක සභා ක්‍රමය හදලා තියෙන්නේ ජනතාව පාර්ලිමේන්තුවට දීලා තියෙන සමහර වැදගත් බලතල අර 225ම එකට තියලා ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා ඒක කුඩා අණු කමිටු විදිහට වෙන් කරලා තියෙනවා. 1979 මේ පොදු ව්‍යාපාර කාරක සභාව ආරම්භ කෙරුවේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 78 යාවට පස්සේ රජයේ තියෙන රාජ්‍ය යාන්ත්‍රණයේ ඇතුලේ තියෙන අමාත්‍යාංශ හෝ දෙපාර්තමේන්තු නොවන පොදු ව්‍යාපාර පද්ධතියේ මූල්‍ය විනය සම්බන්ධව විශාල මැදිහත් වීමක් කරන්න. එතකොට දැන් කෝප් කමිටුවේ අතීතේ ගත්තාම මේක ආරම්භ කරලා තියෙන්නේම ආණ්ඩු පක්ෂයෙන්. ඇත්තටම ඒ කාලේ එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രിවරයෙක් තමයි මේක ආරම්භ කරේ. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව තියෙනකම්ම මේක හිටියේ එක්සත් ජාතික පක්ෂයේ අය. ඊට පස්සේ පසු කාලීනව සමහර අවස්ථාවලදී එකගතාව අනිත් පැත්තේ කෙනෙකුත් මේක කරනවායි කියලා. නමුත් දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියන එක නෙමෙයි. මේ කාරක සභාව එකක් විදිහට තමන්ගේ වගකීම හරියට කරනවාද කියන එක. දැන් මම හිතන්නේ කාරක සභාවක් විදිහට එකක් විදිහට ඉන්නවා මිසක ඒකේ අරය ආණ්ඩුවේ මම විපක්ෂය කියලා ප්‍රශ්න අහන්න ගත්තොත් නිලධාරියෙක්ගෙන් ඒකම ප්‍රශ්නයක්. එහෙම නෙමෙයි අපි ඇසිය යුත්තේ. එහෙම නෙමෙයි අපි මේක දැස බැලිය යුත්තේ. මේ රාජ්‍යය කියන යාන්ත්‍රණයට ආණ්ඩුවයි විපක්ෂයේ දෙකමයි තියෙන්නේ. නැතුව විපක්ෂයට ආණ්ඩුවට විතරක් නෙමෙයි රාජ්‍යයයි තියෙන්නේ. ඒ නිසා තමයි කෝප් කමිටුව රාජ්‍ය නියෝජනය කරන ආයතනයක් විදිහට ආණ්ඩුවයි විපක්ෂයේ දෙකම එකතු කරලා කමිටුවක් විදිහට හදලා තියෙන්නේ. එතකොට මේ කමිටුව අපි රාජ්‍යයේ වැඩක් විදිහට ජනතාව වෙනුවෙන් රාජ්‍යයේ වැඩක් විදිහට තමයි මේ මූල්‍ය පාලනය සම්බන්ධව නැත්තම් නෛතික පාලනය සම්බන්ධව යම් පසුවිපරමක් කරන්නේ. ඉතින් ඒ නිසා මම විරුද්ධයි මුල් වටේදීම මෙයා ආණ්ඩුවේ මෙයා විපක්ෂයේ නෙමෙයි ඒ කාරක සභාව එකක් විදිහට වැඩ කරන්න ඕන. ඒක විපක්ෂයත් හොඳට වැඩ කරලා තියෙනවා ආණ්ඩුවේ හිටියත් වැඩ කරලා තියෙනවා. දැන් ඩිව්ගුණසේකර මැතිතුමා එක කාලෙක ආණ්ඩුවේ අර සීනියර් මිනිස්ටර් කෙනෙක් විදිහටත් මේක කරා. හොඳට කරා. ඒක මොකද එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ වගේම හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාත් ඉතාම හොඳට මේක කරා. ඉතින් මම කියන්නේ ආණ්ඩුවේ වීම විපක්ෂයේ වීම නෙමෙයි. කාරක සභාවක් විදිහට එකක් වීම සහ රාජ්‍ය සහ ජනතාව නියෝජනය කරමින් නිශ්චිත ලෙස ඒ රාජ්‍ය යාන්ත්‍රණයට සහාය දැක්වීම තමයි මේකේ අපි කරන්නේ මූල්‍ය විනය පවත්වාගෙන යන්නේ. ඒ නිසා ඔය තර්කයේ එච්චරම අදාළ එකක් නෙමෙයි. නමුත් මම ආරාධනා කරන්නේ රටේ ජනතාවට අපි ඔක්කොම ජනතාව ඉදිරියේ තමයි මේ සියලු දේ කරන්නේ. රටේ ජනතාවට මේක දෙස හොඳට විපරම් කරලා බලන්න. මේකේ ආණ්ඩුවේ වීම හෝ විපක්ෂයේ වීම මත නෙමෙයි. හොඳ කෝප් කමිටුවක් ක්‍රියාත්මක වීම කියන සාධකය පදනම් වෙන්නේ. දැන් මෙතනදී අවසන් ප්‍රතිඵලය පිළිබඳ බැලුවොත් එහෙම පිට මතකයි වාර්තා කිහිපයක්ම ආවා.
මේ අවසන් ප්‍රතිඵලයට සාධාරණයක් ඉෂ්ට වෙනවද රට ඇතුළත කියන ප්‍රශ්නේ තියෙනවා. ඒකත් ඇත්තටම දැනට කෝප් කමිටු වාර්තා සම්බන්ධව සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාවේ එකක් තමයි සමහරු කියනවා මේකට නෛතික බලයක් නැහැ කියලා. ඇත්තටම මගේ තේරුම් ගැනීම ඊට වඩා ටිකක් වෙනස් චාමර. දැන් උදාහරණයකට රටේ ජනතාවට තමයි රටේ ස්වාධිපත්‍ය බලය තියෙන්නේ. ඒක පාර්ලිමේන්තුවට විතරක් හරි කැබිනට් එකට විතරක් හරි තියෙන එකක් නෙමෙයි. අපි ඔක්කොටම ඔබට මට අපි ඔක්කොටම තියෙන එකක්. එතකොට මේ ස්වාධිපත්‍යයේ බලය හිමි ජනතාව තමයි අවසාන ජජ්මන්ට් එක විනිශ්චය දෙන්නේ. අපි උසාවියට ගිහිල්ලා කුඩා විනිශ්චයන් ගන්නවා තමයි මේ කාරණා සම්බන්ධව. ඒක නෙමෙයි මම කියන්නේ. නමුත් රට සම්බන්ධව රටේ පාලනය සම්බන්ධව අවසාන තීරණය දෙන විනිශ්චයකාරවරු තමයි ජනතාව. එතකොට මේ කෝප් කමිටුව වගේ කමිටුවකින් අපි අර එලි දක්වන එලියට එන කරුණු ජනතාවගේ තීන්දුවට බලපානවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ওই පහුගිය මහ බැංකු ප්‍රශ්නය මේ කෝප් කමිටුව වගේ කමිටු වලින් විශාල වශයෙන් අපි කියන්නේ අන්වේල් කෙරුවා. එලි දැක්කුවා, එලියට ගත්තා. එහෙම එලියට ගත්තාම ඒකේ ජජ්මන්ට් එක තමයි පහුගිය මහ මැතිවරණේ. ඒ ජජ්මන්ට් එකේදී එතකොට ඒක තමයි විනිශ්චය. ජනතාව වහාම තීරණය කළා මේක වැරදි. ඒ නිසා 3/2ක විශාල බලයක් එක්ක අනිත් පැත්තට. දැන් ඒ නිසා මේ කෝප් කමිටු වගේ කමිටු වාර්තාවල ඉම්පැක්ට් එක එහෙම නැත්නම් බලපෑම අඩුයි කියලා කියන්නේ නිකන් වෙන අර්ථයකින්. ඒ කියන්නේ හදිස්සියෙන් නිලධාරියෙක් අරන් ගිහිල්ලා කූඩුවට දාන්න බැරි වුණා වගේ අදහසක් නෙවෙයි කියන්නේ. දැන් එහෙම නෙමෙයි. දැන් නිලධාරි පැත්ත බලන්න. මේ කමිටුව ඇතුලේ එලි දැක්වුණොත් යම් නිලධාරියෙක් මහ දවල් නීති රීති වලට පිටින් මූල්‍ය රෙගුලාසි පරිපාලන රෙගුලාසි ARFR කියලා කියන්නේ එව්ව කඩලා රටට නොගැලපෙන විදිහට වැඩ කරනවා කියලා එලි දැක්වුණොත් ඒ නිලධාරියට එච්චර දුර යන්න බෑ. දැන් මම දන්නවා මම ලේකම්වරයා කාලේ මට කෝප් කමිටුවෙන් දැඩි බලපෑමක් නැත්තම් යෝජනාවක් ආවා එක්තරා ආයතනයක අපේ යටතේ තිබිච්ච ආයතනයක ප්‍රධානියෙක්ගේ ප්‍රශ්නයක් සම්බන්ධව. අන්තිමට මම ඒ ලේකම්වරයා විදිහට ඒ ආයතන ප්‍රධානියාට මේ ඉල්ලාස් වෙන්න කියලා යෝජනා කරලා එතුමා ඉල්ලාස් වුණා. මොකද ඒ ඇත්තටම රාජ්‍යයේ පැත්තෙන් පාර්ලිමේන්තුවත් උත්තරීතරයි. ඒ වගේ මේක වෙලාවේ මට හිටපු මගේ අමාත්‍යවරයාත් මං කියපු අපි කරපු සාකච්ඡාවට එකඟයි. ඒ නිසා අපි එතුමාට ඒ අදාළ සභාපතිවරයාට අයින් වෙන්න කිව්වා. දැන් ඒක තමයි ඉම්පැක්ට් එක. ඒ නිසා මම කියන්නේ මේක මේ නෛතික බලය දැන් පාර්ලිමේන්තුවේ නෛතික බලය නෑනේ. නෛතික බලය තියෙන්නේ වෙනම අර පිලර්ස් 3ක් තියෙනවානේ මේකේ. ඒකේ නෛතික බලය අපි බාර දීලම තියෙන ව්‍යවස්ථාවෙන් අධිකරණ පද්ධතියට. එතුමාලා ඒක ඉතා හොඳට කරනවා. ගරු අධිකරණයට අපි කාගෙත් විශාල ගෞරවයකින් අපි ඉන්නේ. අපි ඔක්කොම එකට යටත්. හැබැයි මේ ව්‍යවස්ථාදායක පැත්තෙන් අපිට වගකීමක් තියෙනවා මේ රටේ ජනතාවට තමයි මුදල් අයිති. රාජ්‍ය මුදල්, භාණ්ඩාගාරයේ මුදල්, ජනතාවගේ මුදල්. අපි එක එක්කෙනා නිලධාරි හරි අමාත්‍යංශ හරි අපි කවුරුත් හිතාගෙන වියදම් කරාට මේක අවසාන වශයෙන් අයිතිකාරකම තියෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා ජනතාව පාර්ලිමේන්තුවට සුවිශේෂ බලයක් දීලා තියෙනවා. ඒක අධිකරණයට දීලත් නැහැ, විධායකයට දීලත් නැහැ. අපේ මුදල් ඔබ නිවැරදි ලෙස කළමනාකරණය කළ යුතුයි කියන එක තමයි ඒකේ අදහස. ඒ නිසා තමයි අපි අයවැය දාන්නේ, අයවැය සාකච්ඡා කරන්නේ, අයවැය අනුමත කරන්නේ. ඒ වගේම අයවැයෙන් අනුමත කරපු මුදල් හොඳට වියදම් කරලා තියෙනවද නැද්ද කියලා මේ කෝප් කමිටුව ඒ වගේම මුල්‍ය අර අනිත් කෝපායක මේ කමිටු දෙක විසින්ම බලනවා මූලික වශයෙන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔබේ ප්‍රශ්නයට නැවත આવොත් චාමර මේකේ බලපෑම මුළු සමාජයටම තියෙනවා. ජනතාව ඡන්දය දීමේදීත් මේ බලපෑමෙන් තමයි ඡන්දය දෙන්නේ. ඒ නිසා මම හිතන්නේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව සහ මුදල් කාරක සභාව මේ දෙකම ඉතාමත්ම බලපෑම් සහගත අපි කියන්නේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ තියෙන ටූල් දෙකක්, උපකරණ දෙකක්. ජනතාවට පාවිච්චි කරන්න පුළුවන් උපකරණ දෙකක්. ඒ නිසා මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ මේ අපේ විනිශ්චයන් සම්බන්ධව, අපේ සාකච්ඡාවන් සම්බන්ධව පළල් ඇසකින් බලන්න කියලා. අධිකරණයේ විභාග වන කාරණයක් සහ ඒ කාරණයම කෝප් කමිටුවේ ප්‍රශ්න කිරීම කියන දෙක පැවැත්මීම ගැටලුවක් නැද්ද? නෑ, ඇත්තටම සමහර අධිකරණයේ බරපතල ලෙස සාකච්ඡා වෙන කරුණක් අපි කෝප් කමිටුව ඇතුලේ අධිකරණයේ ක්‍රියාදාමයට බලපෑමක් වෙන පරිදි සිදු කළ යුතු නැහැ. මොකද මේ ආයතන දෙකේම බලය දැන් උදාහරණයකට කතානායකවරයෙකුට බලයක් තියෙනවා
කෝප් කමිටුවට පාර්ලිමේන්තුවේ අදහසක් sannivedanaya කරන්න. අපි හිතමු පාර්ලිමේන්තුව තීරණය කළා මේ X කියන මේ කියන කාරණය ගැන මීට වඩා පළල් විමර්ශනයක් කරලා ඉන්ටරින් රිපෝට් එකක් අන්තර්වාර මේ ප්‍රකාශනයක් දෙන්න ඕනයි කියලා. එහෙම කිව්වොත් ඒ ගැන කරන්න වෙනවා. හැබැයි ඒ වුණාට බොහෝ විට සම්ප්‍රදාය තියෙන්නේ අර අපි කවුරුත් දන්නවා නම් ඒ සිද්ධිය බරපතල විදිහට උසාවියට ගිහිල්ලා තියෙනවායි කියලා අපි ඒකට අත තියන්නේ. හැබැයි ඇත්තටම කෝප් කමිටු වාර්තාවලින් පස්සේ උසාවියට යන ප්‍රශ්නක් තියෙනවා. ඒ කියන්නේ මේ වාර්තාවෙන් මූලික දැන් අර ජනාධිපති කොමිසමක වගේ ජනාධිපති කොමිසමකදී කරන්නේ එතුමාලා දඬුවම් කරන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ අර කරුණු සංරක්ෂණය කරුණු සංග්‍රහ කරලා දෙනවා. මෙන්න මේ සිදුවීම් වලට නඩු දාන්න පුළුවන් කියලා. එතකොට නීතිපති කාර්යාලය නැත්නම් අදාළ අමාත්‍යාංශය හෝ යම් කිසි කෙනෙකුට පුළුවන් වහාම ඒ ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේ ඇත්තටම කෝප් කමිටුවෙත් සමහර නිර්දේශ තියෙනවා. සමහර නිලධාරීන් වැරැද්දක් කරලා පැනලා ගිහිල්ලා තියෙනවා නම් ඔහුට විරුද්ධව නෛතිකව ක්‍රියා කරන්න කියලා අදාළ අමාත්‍යාංශයට අදාළ සභාපතිවරයාට දැනුම් දෙන්න පුළුවන්. ඒතොර ඒ සභාපතිවරයාට පුළුවන් ඒක නීතිපතිවරයා සමග සාකච්ඡා කරලා මොන ආකෘතිය ඇතුලේ ඒක කරනවද කියන එක තීරණය කරන්න. ඉතින් ඒ නිසා මේකේ නෛතික වශයෙන් දැනට වැඩ කරන සිදුවීම් එක්ක අපි බොහොම කල්පනාවෙන් අවබෝධයෙන් වැඩ කළ යුතුයි. ඒ වගේම කෝප් කමිටු වාර්තාවලින් පසුව යම් නෛතික තීරණ ගැනීමේ ඉඩ ඕන තරම් තියෙනවා. පාර්ලිමේන්තුව පෙර පාර්ලිමේන්තුව අවසන් වෙලා අලුත් පාර්ලිමේන්තුව පටන් ගන්නකොට පෙර පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ අඛණ්ඩව පවත්වාගෙන ආපු සිද්ධීන් එතනින් අවසන් වෙනවද නැත්නම් ඒවා කන්ටිනියු වෙනවද නැත්නම් දිගට යන්න පුළුවන්? තාම හොඳ ප්‍රශ්නයක් ඔබ අහන්නේ. දැන් අපි 8 වෙනි පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ වාර්තා සියල්ලම නිමා කරපු වාර්තා සියල්ලම කෝප් කමිටු වාර්තා විදිහට සභාවට ඉදිරිපත් කරලා නැතිව තියෙනවා නම් අපි ඉදිරිපත් කරනවා. කරපුවා තියෙනවා නම් ඒවා ඒ විදිහට අපි සලකනවා. ඒ වගේම එතුමන්ලාගේ කාලේ විශේෂ විගණන පරීක්ෂණ 31ක් විතර කරලා පාර්ලිමේන්තුවේ සභාවට දාලා අනුමත කරලා කෝප් කමිටුව විභාග කරලා නැතුව තියෙනවා. ඒ 31කින් සමහර ඒවා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ලබන මාසේ ඔක්තෝබර් මාසේ 6 7 8 දිනවල අපේ ඊළඟ පාර්ලිමේන්තු සිටින්ස් වලදී අපි මූලික වශයෙන් සමහර කරුණු ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පසුගිය ආණ්ඩුව මේ ආණ්ඩුව කියලා අපි ගන්නෙ නෑ. මොකද රාජ්‍ය කියන එක දිගටම ගලා යන එකක්. එතකොට විගණකාධිපති දෙපාර්තමේන්තුව දිගටම තියෙනවා කොයි ආණ්ඩුව හිටියත්. එතකොට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණකාධිපතිතුමා තමයි අර විශේෂ විගණන වාර්තා පවා ඉදිරිපත් කරන්නේ. එතකොට ඉදිරිපත් කරන විගණන වාර්තාවල යම්කිසි යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒව බලන්න අපිට වගකීමක් තියෙන නිසා අපි මීට පෙර ආණ්ඩුව නවත්තපු තැන ඉඳලා තමයි හුඟක් විමර්ශන ඉස්සරහට ගෙනියන්නේ. හැබැයි ආණ්ඩුවක් විදිහට ගත්තාම විශේෂයෙන්ම දැන් ඉන්නේ තියෙන්නේ පෙර ආණ්ඩුව නෙමෙයි. වෙනස් විදිහකට රටේ ප්‍රශ්න දැස බලන ආණ්ඩුවක්. ඒකත් අපේ අවධානයට අපි ලක් කරගත යුතුයි. එතකොට ඒ ආණ්ඩුවේ ප්‍රමුඛතා තියෙනවා නම් පාර්ලිමේන්තුවේ ප්‍රමුඛතා බවට ඒව පත් වෙනවා. මොකද ආණ්ඩුවට තමයි පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තියෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තියෙන ආණ්ඩු පක්ෂයේ ආයෝජනාවක් කරෝතින් ඉල්ලීමක් කරෝතින් මෙන්න මේක සම්බන්ධව අපිට විශේෂ විමර්ශනයක් අවශ්‍යයි කියලා අපි ඒක විගණකාධිපති දෙපාර්තමේන්තුවත් එක්ක කතා කරලා ඊට පස්සේ අපේ කොමිටිය හරහත් බලලා අපිට පාර්ලිමේන්තුවට නැවත සලසන්න පුළුවන්. ඒක ආණ්ඩු පක්ෂ විපක්ෂ කවුරු ඉල්ලුවත් අපිට කරන්න පුළුවන්. ඒ නිසා මෙතන නෑ ඇත්තටම අර මේ විගණනය සම්බන්ධව එක ආණ්ඩුවකට හිමි එකක් නෑ. විගණනය දිගටම යනවා. දැන් අතර මේ කාලේ සමහරව සාකච්ඡාත් කරන මේ 20 වෙනි සංශෝධනයේ විගණනය නිමා වෙනවා කියලා. ඒක වැරදි. මේක විගණනය සම්බන්ධ ප්‍රශ්නයක් නෑ. විගණන කොමිසම කියන එක වෙන එකක්. ඒක නෙමෙයි මම කියන්නේ. මේ රටේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට අවුරුදු 70කට වඩා වයස පරණ දෙපාර්තමේන්තුවක්. බ්‍රිතාන්‍ය ක්‍රමයෙන් අපිට ආපු ඉතාම හොඳ දෙපාර්තමේන්තුවක්. ඒ විගණකාධිපතිවරයා විගණන විමසුම් මේවා සියල්ලම ඉස්සරහට ක්‍රියාත්මක වෙනවා. අපේ දැන් සකස් කෙරුණු වාර්තා තිබෙනවා මීට පෙර පාර්ලිමේන්තුවල. ඒවා යම් ආකාරයෙන් නිර්දේශයන් හෝ ඇති යම් ආකාරයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඇති. ඒවා ඔබතුමා සැලකීමකට බඳුන් කරන්න සූදානම් ඉදිරියට? ඔව් නෑ දැන් ඒවා ඇත්තටම මේ අදාළ වාර්තා අදාළ ආයතන වෙත බාර දීලා තියෙන්නේ. පාර්ලිමේන්තුව අනුමත කරාට පස්සේ අපි හිතමු මහා බැංකුව ගැන ගත්ත වාර්තාවක් කියලා. දැන් මේ වාර්තාව එකක් තමයි පාර්ලිමේන්තුවේ മന്ത്രിතුමන්ලට පළල් සාකච්ඡාවකට මේක ඉඩ හදනවා. දෙක
රටේ ජනතාවට මාධ්‍යයට මේකෙන් විශාල ඉඩක් හම්බ වෙනවා මේ තොරතුරු වලට අත තියන්න නැත්නම් සම්බන්ධ වෙන්න. තුන්වෙනුව මේක හරහා මම විශ්වාස කරනවා දැන් අලුත් ජනාධිපති කොමිෂන් එකක් තියෙනවා. ඉතින් මේ ඒව හරහා මේකේ තියෙන සමහර දත්ත කරුණු පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග වලට මේවා පදනම් කරගන්න පුළුවන්. ඒ නිසා මේ මෙතෙක් ඉදිරිපත් කරපු වාර්තාවල තියෙන වැලිඩිටි එක, ඒ කියන්නේ ඒ වගේ තියෙන වළංගුභාවය අපි පිළිගන්නවා. ඒවා ඒ විදිහටම ඉස්සරහට ක්‍රියාත්මක. හැබැයි අපිත් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ අපි ඇත්තටම අපේ අලුත් කමිටුව ඇතුලේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඇත්තටම මෙතන චාමර රාජ්‍ය ආයතන රාශියක් තියෙනවා. අපි ඍජුවම මේ විගණනය කරන 244ක් විතර රාජ්‍ය ආයතන තියෙනවා. ඊට අමතරව තව රාජ්‍ය ආයතන තියෙනවා. සමහර ඒවා රජයේ යටතේ තිබුණාට දැන් ඒ ආකාරයෙන්ම වැඩ කරන්නේ නැති ආයතන. හැබැයි මේ ආයතන සියල්ලම ගැන අපිට යම්කිසි විමර්ශනයක් සිදු කරන්න අවශ්‍යයි. අපි බලාපොරොත්තු වෙනවා අපි පළවෙනි රැස්වීමේදීත් මේක අපි කාරක සභාවේ අපි සාකච්ඡා කරා. අපි යම් අනු කමිටු 3ක් විතර හදලා ඒක ඇතුලේ සමහර විෂයන් සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා. නමුත් ඍජුවම ඉදිරි සතියේ ඉඳලාම අපි අපේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යනවා. දැන් ඊයේ දවසේදී සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක් පවත්වලා කියනවා මේක ඔබතුමාලා මාධ්‍යයට නිරාවරණය කරන්නේ නැහැ. මේක මාධ්‍යයෙන් වහන්න හදනවා කියන කාරණේ. ඒක සත්‍යයක්ද? නෑ, ඇත්තටම ඒකත් මම මේ වෙලාවේ ඔබ අහන එක හොඳයි. මේ මාධ්‍යයට කියන්න ඕන. මේ අපි පාර්ලිමේන්තුව ඇතුලේ මූලික වශයෙන් හවුස් කමිටුව කියලා නැත්නම් බිස්නස් කමිටුව එකක් තියෙනවා. ඒ කියන්නේ මුළු පාර්ලිමේන්තුවේම ක්‍රියාදාමය ගැන තීරණය ගන්න පක්ෂ නායකයන් මුල් වෙච්ච කතානායකතුමා සභාපතිත්වය දරන සභානායකතුමා විපක්ෂ නායකතුමාලා ඉන්න පළල් කමිටුවක් තියෙනවා. දැන් ওই සාකච්ඡා වුණේ ඒ කමිටුවේ තීරණයක් අරන් තියෙනවා මේ මාධ්‍යයට නිරාවරණය කිරීම සම්බන්ධව යලි සලකලා බලන්න ඕනයි කියලා. එහෙම තීරණයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තට මේකට හේතුත් මම ඒ සංවාදයේ තිබුණා. අපේ මේක සාකච්ඡාවේ මම මට ඇහුණා. ඒ කියන්නේ එක හේතුවක් තමයි සමහර අවස්ථාවල සමහරු මාධ්‍යයත් එක්ක ප්‍රී ප්ලෑන් කරලා. ඒ කියන්නේ මුලින්ම සාකච්ඡා කරගෙන ඇවිල්ලා නිශ්චිත නිලධාරියෙක්ව අමාරුවේ වැටෙනකම්ම ප්‍රශ්න අහනවා. එතකොට මේ නිලධාරියාගේ පවුල් වල අයටවත් පාර යන්න බැරි ප්‍රශ්න ඇති වෙනවා කියලා තමයි එක ඇමතිවරයෙක් එක මන්ත්‍රීවරයෙක් කතා කරේ. ඉතින් ඒක ඇත්තටම එහෙම ඒවා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ හවුස් කමිටි එක තීරණයක් ගත්තොත් ඒක ගැන අපිට සලකා බලන්න වෙනවා. අපි ඊට වඩා වෙනස් වූ කමිටු කාර්ක සභාව මිසක පළල් මුළු පාර්ලිමේන්තුවම නියෝජනය කරන ප්‍රධාන කමිටුවක යම් තීරණයක් ගත්තොත් ඒක ගැන අපි බලනවා. ඉතින් ඒක ගැන තමයි ඔය සාකච්ඡාව යන්නේ. හැබැයි අපි කෝප් කමිටුවේ දා තීරණය කළා ගිය සතියේ අපි පළවෙනි වතාවට ඉඳගත්ත වෙලාවේ 6 වෙනිදාට අපි මේක පිළිබඳව තීරණය ගමු කියලා. ඒ නිසා එහෙම මේ ප්‍රශ්න දෙකක් මෙතන තියෙන. එකක් තමයි අර හවුස් කමිටුව ගත්ත තීරණය නැත්තම් අපේ පාර්ලිමේන්තු ක්‍රියාදාමයේ සම්බන්ධව සියලු පක්ෂ නායකයන් ඉන්න කමිටුවක ගත්ත තීරණයක් දැන් සාකච්ඡාවෙම යනවා. ඒ තීරණයට යටත්ව තමයි අනිත් කමිටුව වල වැඩ කරන්නේ. ඉතින් ඒක හැබැයි අපි කෝප් කමිටුවේ අපිට එහෙම වහන්න දෙයක් නැහැ. චාමර මෙතන මේ වැරදි අදහසක් ගේන්න එපා. විශේෂයෙන්ම රජයේ පැත්තෙන් ගත්තොත් අපිට එහෙම වහන්න කිසිම දෙයක් නැහැ. මේ රටේ ජනතාව මේ රජය ඊටාම මම මේ දැන් කතා කරන්නේ රජයේ පැත්තෙන් ඉඳලා ගත්තොත් මේ රටේ ජනතාව රජයට හොඳ බහුතර බලයක් දීලා තියෙනවා. ඒ නිසා ඒ අයට වහන්න කිසිම දෙයක් නැහැ. ඒ නිසා රජයේ පැත්තේ චෝදනාවක් හරි විපක්ෂයේ චෝදනාවක් හරි විදිහට ගත යුතු නැහැ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඇතුලේ මාධ්‍යයට විවෘත කරන එක මොන ආචාර ධර්මීය පදනමක් ඇතුලේ කරනවද කියන එක අර ප්‍රධාන කමිටුව තීරණය කරාම අපිට ඒක ඇතුලේ වැඩ කරගෙන යන්න පුළුවන්. ඒ වගේම කොහොමටත් අද මාධ්‍යයට වහලා මුකුත් කරන්න බෑ. ඒ කියන්නේ ඉන්න හැම කෙනෙක්ගේ අතේම කැමරාවක් රෙකෝඩර් එකක් තියෙන සමාජයකට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේක එහෙම වහනවා කියලා දෙයක් නෑ. ඇත්තටම දැන් එහෙම වහනවා කියලා හිතුවොත් වැහෙන්නේ නෑ මුකුත්. නමුත් එකම දේ අර නිශ්චිතව යම්කිසි පුද්ගලයෝ ඇත්තටම අපි නිලධාරි ගැනත් හිතන්න ඕනනේ. දැන් මම නිලධාරියෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. මට විරුද්ධව එහෙම ලොකු විවේචන කවදාවත් ඇවිල්ලා තිබුණේ නැහැ. නමුත් ඒ වුණාට නිලධාරියෙක් කියන්නේත් අමාරුවෙන් මේ ප්‍රශ්නවලට මුහුණ දෙන පුද්ගලයෙක්. ඇත්තටම රටේ නීතියක් තියෙනවා. සමහර අවස්ථාවල තමන්ගේ ආයතන ප්‍රධානියා හරි ආයතනයේ ඉන්න යම්කිසි කෙනෙක් කරන යෝජනාවයි නීතිය අතර ගැටුමක් තියෙනවා. මේ නිලධාරියට තීරණයක් ගන්න වෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. දැන් මම දන්නවා පහුගිය කාලේ අපි ගත්තොත් එහෙම ඔය
මේ මධ්‍යම සංස්කෘතික අරමුදල වාගේ වගේ නිලධාරී. දැන් මම ඒක දැනටමත් මටත් ඇවිල්ලා කතා කරලා තියෙනවා. ඒ අය වෙච්ච අපහසුතා. දැන් ඇතර මේ තීරණ සමහරව වැරදි. නමුත් දැන් මේ අයට වෙන කරන්න කිසිම දෙයක් නැතුව මිලියන ගණන් එහා මෙහා වෙලා තියෙනවා. ඒ නිසා මේවා සම්බන්ධව මම කියන්නේ අපි නිලධාරීන්ගේ පැත්තටම සම්පූර්ණම අර මේ චෝදනාව දාන එක තමයි ඔය හවුස් කමිටුව මං හිතන්නේ ගත්ත තීරණය තමයි සමහර නිලධාරීන්ට පාරේ බහැලා යන්න බැරි වෙන විදිහේ දැන් ප්‍රශ්නයක්ම අපිට පුළුවන් ආකෘතිගත කරන්න නිලධාරී ඉවර වෙන්න. උත්තරේ හොඳ වුණත්. ඉතින් ඒ නිසා අපි වගකීමෙන් වැඩ කරන්න ඕන. ඉතින් මම හිතන්නේ අපේ කමිටුව ඒ වගකීම තේරුම් අරන් තියෙන්නේ. ඉතින් අපි ඒක මං හිතන්නේ ওই ප්‍රශ්නය අපි ලබන මාසේ 6 වෙනිදා වෙනකොට නිරාකරණය වෙයි කියලා මම විශ්වාස කරනවා. කොප් කමිටුව සම්බන්ධයෙන් අපි අහන අවසන් ප්‍රශ්නය පත්තුණු සමාජිකයින් සහ වැඩ කරන්න පුළුවන් පිරිසක් ඔබතුමත් එක්ක පත් වෙලා ඉන්නවද? ඔව් ඉතින් කෝප් කමිටුවේ සමාජිකයන් ආණ්ඩු පැත්තේ තාම හොඳ ඇමතිතුමන්ලා ගණනාවක්. විපක්ෂයේ ඇත්තටම විවිධ පක්ෂවල නායකතුමන්ලා ඇතුළු ප්‍රධාන අය ඉන්නවා. එතුමාලා හැම දෙනෙක්ම එක්ක මම බොහොම සතුටින් වැඩ කරන්නේ. මගේ මම උපයාගත් රෙපියුටේෂන් එකක් නැත්තම් මම උපයාගත්ත පිළිගැනීමකුත් මේ රටේ තියෙනවා. මම සභා ඊළඟට ඇත්තටම මෙතන චාමර තවත් වැදගත් කාරණයක් තියෙනවා. දැන් කෝප් කමිටුවට මම සභාපතිවරයෙක් විදිහටත් මාව කැඳවලා තියෙනවා. ලේකම්වරයෙක් විදිහටත් මාව කැඳවලා තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ පුටුවේ අනිත් පැත්තේ රස දන්නවා. අනිත් පැත්තේ ප්‍රශ්නේ මට තේරෙනවා. ඉතින් ඒ නිසා මම දැන් අද මේ පැත්තේ ඒකේ සභාපතිවරයා විදිහට ඉන්නවා. මම හිතන්නේ මං වෙන්නේ නැති එහෙම අමාත්‍යාංශ ලේකම්වරයෙක් සභාපතිවරයෙක් විදිහට ඉඳලා මේ පැත්තෙන් ඉඳලා මේකට මැදිහත් වෙන පුද්ගලයා. මම දන්නේ නැහැ ඉතිහාසය. නමුත් එහෙම මම හිතන්නේ. ඒ නිසා මේක මේ ඉන්න කණ්ඩායම එතුමාලාට විවිධ දේශපාලන අදහස් තියෙනවා. නමුත් ඒ හැම කෙනෙක්ම මේ රටේ යම්කිසි පිළිගැනීමක් තියෙන නිසා තමයි පත් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ කවුරුත්. ඒ නිසා මම හදන්නේ එතුමාලා හැම දෙනෙක්මත් හැකිතාක් දුරට මේ එක කාරක සභාවක් බවට පත් කරගෙන. එහෙම නැතුව මේක විපක්ෂයේ කොටස ආණ්ඩුවේ කොටස කියලා කොටස් කරන්නේ නැතුව රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වගකීමක් විදියට අපි මේ රටේ මූල්‍ය විනය සම්බන්ධව කරන්න පුළුවන් මැදිහත් වීමක් සිදු කරනවා කියන එක. එහෙම නැතුව මේ අර නිශ්චිත කරගත්ත පුද්ගලයෙක් අරමුණු කරගෙන යන එකක් නෙමෙයි. පැහැදිලිවම. මේ රටේ ජනතාවගේ බොහෝම දෙනෙකුගේ බලාපොරොත්තුව තියෙන්නේ වංචාවෙන් දූෂණයෙන් තොර මූල්‍ය විගණන ඉතා ඉහළ තැනකින් පවත්වා ගත යුතුයි කියන ජනාධිපතිතුමන් පිළිබඳ බොහොම ලොකු විශ්වාසයකින් ජනතාව පෙළගැහෙන්නේ මේ කියන කාරණෙත් එක්ක. අපි 20ට આવොත් සමස්ත ව්‍යවස්ථා සංශෝධනයකට නොයා 20 මේ ආණ්ඩුව පත් වෙලා බොහොම මාසයක් ඇතුළත ගේම උචිතයි කියන තැනද ඔබතුමත් ඉන්නේ. ඔව් දැන් මෙහෙමයි දැන් චාමර මෙතන වෙන ප්‍රශ්නයක් තිබුණා. එකක් තමයි මේ ආණ්ඩුව පත් වෙනකොට සහ මේ ජනාධිපතිවරණයේදී මතු කරපු එක ප්‍රධාන මාතෘකාවක් තමයි ව්‍යවස්ථා සංශෝධන ව්‍යවස්ථාව අලුත් ව්‍යවස්ථාවක් ගේන එකක්. ඒ වගේම මේ 19 වෙනි සංශෝධනය විසින් ඇති කරපු සමහර ප්‍රශ්න විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ බරපතල විදිහට මේ සාකච්ඡාව ඇති වුණා. ඒ නිසා ආණ්ඩුවට වගකීමක් තියෙනවා 19න් ගැට ගැහිලා තියෙන තැන් ලියා ගන්න එකයි අලුත් ව්‍යවස්ථාවකට යන එකයි. මේ දෙකම එක දවසේ කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි එහෙම කරන්න බෑ. මොකද අලුත් ව්‍යවස්ථාවක් හදන එකේ යම් ආකෘතියක් තියෙනවා. ඒකට මම හිතන්නේ අවම වශයෙන් මාස 10ක් හෝ සිට වසර 2ක් දක්වා යයි කියලා. ඒක තමයි මගේ තේරුම් ගැනීම. නමුත් ඒක ඉක්මන් කරන්න පුළුවන්. දැන් 1978 හැදුවේ බොහොම මාස කිහිපෙක. ඒක හදලා තිබිච්ච එකක්ද කොහෙද ගෙනල්ලා දැම්මේ. ඒ වගේ. හැබැයි ඔබ දන්නවා 94 අවුරුදු 5ක් මේක හැදුවා. 2015 ඔය පහුගිය යහපාලනය කියපු ආණ්ඩුවත් අවුරුදු 5ක් විතර මේක හැදුවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ 72 අවුරුදු 2කින් කෙරුවා. ඉතින් මම හිතන්නේ මේකට පොඩි කාලයක් යනවා. ඉතින් ඒ වෙනකන් ගැට ගැහිච්ච ප්‍රශ්න ටිකක් තියෙනවා චාමර. එක දැන් මේක හිතන්නකෝ දැන් මේක මම මේ කියන්නේ මේ 19 ආකිටෙක්ස්ලා ඒක හදපු අය නොහිතපු දේවල්. දැන් මේ රටේ අපි 78 ව්‍යවස්ථාව ඇතුලේ නම් ඉන්නේ. අපි පිළිගන්න ඕන කරුණක් තියෙනවා. මේක මම කියන්නේ 78 ව්‍යවස්ථාව ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ සම්බන්ධ ව්‍යවස්ථාවක්. ඒක කැබිනට් ආණ්ඩු ක්‍රමයේ සම්බන්ධ ව්‍යවස්ථාවක් නෙමෙයි. හැබැයි අපිට ඕන නම් කැබිනට් ආණ්ඩු ක්‍රමයක් සහිත ව්‍යවස්ථාවකට යන්න පුළුවන්. ඒ අනේක වෙනම එකක්. එතකොට එතනදී ජනාධිපතිවරයා ව්‍යුත්පන්න වෙන්නේ නැත්තම් මතු වෙන්නේ පාර්ලිමේන්තුවෙන්. දැන්
උදාහරණයක් විදිහට අපි ගත්තොත් පාකිස්තාන වගේ රටවල ජනාධිපතිවරයෙක් පත් වෙනවා. ඔහු පත් වෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ. ඒක වෙන එකක්. එතකොට ජනාධිපතිවරයාට ඍජු මහජන සම්බන්ධයක් නැහැ. ඒක එන්නේ වක්‍රාකාරව. හැබැයි ලංකාවේ ඍජු මහජන සම්බන්ධයකින් පත් වෙන මහජන මතයකින් පත් වෙන ජනාධිපතිවරයෙක් අපි 78 ව්‍යවස්ථාවේ පිළි අරන් තියෙනවා. ඊළඟට විධායක බලය සම්පූර්ණ එක ගෙඩියටම එක ගොඩක් විදියටම ජනාධිපතිවරයා අත තියලා තියෙන්නේ. ඒ ව්‍යවස්ථාවේ ඒ මූලධාර්මික తত্ত্বය පිළිගන්නේ නැතුව චාමර ව්‍යවස්ථා වෙනස්කම් කරන්න යන එක භයානකයි. ඒක තමයි 19 උනේ. ඒ කියන්නේ 19 හදපු සමහර අයගේ assumptions, ඒ කියන්නේ මනසේ තිබිච්ච අභ්‍යූප ගමනයන් මොනවද? ඒ අය විශ්වාස කරා මේ රටේ ජනතාව ඡන්දෙ දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවට විතරයි කියලා. ඉතින් ඒ කාලේ හිටපු ජනාධිපතිතුමත් ඒක ඔහෙ කරගෙන යන්න කියලා කිව්වා. ඒ ගමන කරේ මොකද්ද? ජනාධිපතිවරයාට ජනතාව දීපු බලය. හොඳයි. ඔබ වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. ඒ නිසා මම මේ පැහැදිලි කිරීම කරේ. ඒ නිසා ජනාධිපතිවරයාට දැන් ඇත්තටම ලංකාවේ ස්වාධිපත්‍යයේ හිමි ජනතාවට ඔබට මට අපේ ස්වාධිපත්‍යයේ හිමිකාරකම පාවිච්චි කරන අවස්ථා වැදගත් අවස්ථා දෙකක් තියෙනවා. ජනාධිපති ඡන්දේ මහ ඡන්දේ නැත්නම් මහ මැතිවරණේ. එතකොට ජනතාවට ඍජුවම ඉඩ දීලා තියෙනවා පාර්ලිමේන්තුවක් කැමති විදිහට තෝරන්න, ජනාධිපතිවරයෙක් කැමති විදිහට තෝරන්න කියලා. මේ දෙක එකක් නෙමෙයි දෙකක්. එතකොට බැලට් පේපර් දෙකකින් ස්වාධිපත්‍යයේ හිමි ජනතාව තීරණ දෙකක් ගත්තාම X කියන එක්කෙනා ජනාධිපති, Y කියන කණ්ඩායම පාර්ලිමේන්තුව කියලා. මේ දෙක රටේ අයිතිකරුවා තමයි තීරණය කරලා තියෙන්නේ. එතකොට මේ දෙන්නට හිමි බලතල උඩදි මාරු කරගන්න එක බරපතල විදියට කල්පනා කරලා කරන්න ඕන. අර මූලික ස්වරූපයේ ජනාධිපති ක්‍රමයක් වෙනුවෙන් තියෙන වෙලාව. තියෙන වෙලාවක. එතකොට දැන් 19 දී උනේ දැන් මෙතන උදාහරණයක් ගන්න. ඇමති මණ්ඩලය. ඇමති මණ්ඩලය යනු විධායකත්වයට හිමි දෙයක් මිසක ව්‍යවස්ථාදායකත්වයේ තියෙන එකක් නෙමෙයි. ලංකාවේ ආණ්ඩු ක්‍රම ඇතුලේ. හැබැයි ඇමති මණ්ඩලය තෝරන්න ඕන ව්‍යවස්ථාදායක සභාවෙන් කියලා ඡේදයක් තියෙනවා. ඒ නිසා ඇමතිවරු 30 දෙනාම മന്ത്രിවරුන් බවට පත් වෙනවා. සමහර ජනාධිපති ආණ්ඩු ක්‍රමවල ඇමතිවරු එළියෙන් එන්නේ. දැන් ඇමරිකාවේ ගත්තොත් ඇමරිකාවේ සෙනෙට් එකේ ඉන්න කෙනෙක් ඇමති කෙනෙක් කරන්න බෑ, අස් වෙලා එන්න ඕන. හිලරි ක්ලින්ටන් සෙනෙට් එකෙන් අස් වෙලා ආවිලා තමයි ස්ටේට් සෙක්‍රටරි වුණේ. ඒ කියන්නේ ඇමති වුණේ. ඒ නිසා සමහර ජනාධිපති ආණ්ඩු ක්‍රමවල තියෙන්නේ ජනාධිපතිවරයාට එළියෙන් ගන්න පුළුවන් කැබිනට් එක. මම මගේ තර්කය තමයි කැබිනට් මණ්ඩලය කියන එක ජනාධිපතිවරයාගේ විධායකත්වයේ කොටසක්. එතකොට විධායක බලය තමයි 30 දෙනෙකුට බෙදලා දෙන්නේ. දැන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මූල ධාර්මික ප්‍රශ්නයක් කියන්නේ තමන්ට හිමි අමාත්‍යාංශ ටික ඇමතිවරුන්ට බෙදලා දුන්නට පස්සේ ජනාධිපතිවරයාට ඒ කිසිම දෙයක අයිතියක් නැහැ කියලා තීරණයක් ගත්තා. එතුමාට ඇමතිකමක්වත් දරන්න බෑ කියලා. ඉතින් මේක මූල ධාර්මිකව වැරදි. දැන් ඔබතුමාගේ සතු දෙයක් මම ඉල්ල ගන්නවා. ඊට පස්සේ තීරණයක් ගන්නවා ඔබතුමාට මේක ගැන අහන්නවත් බෑ කියලා. අන්න ඒ වගේ එකක්. ජනතා මේ මං කියන්නේ මේ ව්‍යවස්ථාවෙන් දීලා තියෙන බල උඩදි මාරු කරගන්න එක භයානක විදිහට මේක කරේ. එතකොට මට මේ ඉවර කරන්න ඉඩ දෙන්න. ඒ නිසා මේ එක උදාහරණයක් මම කිව්වේ. ඒ නිසා මේකේ තියෙන විකෘතිමය තත්වයක්. 19 තියෙන විකෘතියක්. කාට හරි තර්ක කරන්න පුළුවන් නෑ 19 ගෙනාවෙම ජනාධිපති බලය අඩු කරන්න. ජනාධිපති බලය අඩු කරනකොට ජනාධිපති බලය අඩු කරන්න 19 ගේන එක එකක්. එහෙමනම් මේ රටේ ජනතාවත් එක්ක පළල් සංවාදයකට යන්න ඕන මේ විධායක බලයෙන් කැබිනට් එක ගලවනවා කියලා. ඒක වෙන කතාවක්. විධායක බලයෙන් සම්පූර්ණ කැබිනට් එක අයින් කරනවා. කැබිනට් මණ්ඩලය කියන්නේ ව්‍යවස්ථාදායක බලයට හිමි දෙයක්. ඒ නිසා ව්‍යවස්ථාදායක බලයේ ඉන්න ප්‍රධානියා තමයි කතානායක හරි අගමැතිතුමා හරි තමයි කැබිනට් මණ්ඩලය. ඒක වෙන කතාවක්. හැබැයි ලංකාවේ ආණ්ඩු ක්‍රමය ඇතුලේ විධායක බලය සම්බන්ධ ව්‍යවස්ථාවේ මුල කියන කාරණා වෙනස් කරගන්නේ නැතුව අගට ඇවිල්ලා විධායක බලය එහාට මෙහාට මාරු කරන එක භයානක තත්ත්ව නිර්මාණය කරනවා. ඒක තමයි 19න් කරේ. මම මේක කියපු විදිහ තේරුණාද දන්නේ නැහැ. නමුත් මම ටිකක් ගැඹුරින් මේ කාරණේ කතා කරන්න මට පුළුවන්. මම මේ සාකච්ඡාවට 20 වෙනි සංශෝධනයේ සාකච්ඡාවට තාම ඔබලා මට ආරාධනා කරෙත් නැහැ. මම ආවෙත් නැහැ. ඒ නිසා මම මේ පොඩි කාරණයක් විතරක් අද කිව්වේ. දැන් ජනාධිපති ධූරය අවහොසි කළ යුතුයි කියන එක මේ රටේ විවිධ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මැති කරන ප්‍රතිපත්ති ප්‍රකාශයක් තිබුණා විධායක ජනාධිපති ධූරය අවහොසි කරන්න ඕන කියලා. ජනාධිපතිතුමාට මේ පාර 69 ලක්ෂයක් ලැබෙනවා. පාර්ලිමේන්තුවටත් 68 ලක්ෂයක් ඡන්ද ලැබෙනවා.
එතකොට අපි මේ දෙපාර්ශවය සම්බන්ධයෙන් ගත්තාම පාර්ලිමේන්තුවේ බලය අඩු කරගෙන ජනාධිපතිට බලය වැඩි කරන්නට ඕනේද තවදුරටත්? නෑ නෑ මෙහෙමයි. ඒක නෙමෙයි ප්‍රශ්නේ. දැන් ඇත්තටම අපි 78 ව්‍යවස්ථාවේ ඉන්න තාක්කල් මගේ තර්කයේ මේ සංශෝධන කරාට මේකේ තියෙන මූලික හරයාත්මක මූලධාර්මික කාරණා වෙනස් වෙන්නේ නැහැ. ඒ මූලධාර්මික කාරණා ඇතුලේ මේක ජනාධිපති විධායක බලය සහිත ආණ්ඩු ක්‍රමයක්. පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක බලය සහිත ආණ්ඩු ක්‍රමයක්. ඒ කියන්නේ රටේ විධායක තීරණ පාර්ලිමේන්තුවට ගන්න බෑ. ඒ වගේම ව්‍යවස්ථාදායක තීරණ විධායකයට ගන්නත් බෑ. ජනාධිපතිතුමාට බෑ නීතියක් හදන්න. හෙට උදේට හිතුනොත් අලුත් නීතියක් දාන්න බෑ. ජනාධිපතිතුමාට බෑ තනියෙම අයවැයක් සම්මත කරගන්න. එහෙම කරන්න බෑ. ඒකට ව්‍යවස්ථාදායක බලයට තියෙනවා. ඒක තමයි මේකේ පදනම. එතකොට මේ පදනම් තේරුම් අරගෙන මම හිතන්නේ දැන් අපි කරන්න යන්නේ අලුත් ව්‍යවස්ථාවක් එනතුරු රටේ ජනතාව විශාල බලාපොරොත්තු සහිතව තමයි පහුගිය ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපතිතුමාවත් පත් කරේ. ඉතින් එතුමාට ඒ බලාපොරොත්තු ඉටු කරන්න පුළුවන් ඉඩ ස්පාසුව ඉඩ හදලා දීම තමයි මේ විශ්සේ පදනම. හැබැයි ඉන් එහාට ගිහිල්ලා අලුත් ව්‍යවස්ථාවක් රටට ගේන්න ඕනේ නම් එහෙම ලොකු සංවාදයක් තියෙනවා 90 ඉඳලා 93 වායේ කාලේ වෙනකොට ඔය ගාමිණීල ලලිත්ලගෙන් ලොකු සංවාදයක් ආවේ. ඒගොල්ලේ පක්ෂ අභ්‍යන්තර ප්‍රශ්නයන් නිසා අතර මේක ආවේ. නමුත් ඒක ලොකු ප්‍රශ්නයක් බවට පත් වුණා. ඒ නිසා දැනට මේ විධායක බලයද අපි ගන්නේ ව්‍යවස්ථාදායකය යටතේ තියෙන ආණ්ඩු ක්‍රමයක්ද කියලා තීරණයක් ගන්න ඕන. මේ තීරණය අපි මේ ව්‍යවස්ථාවක් හදනවනේ ඒක ඇතුලේ ගන්න ඕන. හැබැයි මම කියන්නේ ඒ නිසා මේ සංවාදය අපි කරන්න ඕන. කරලා ඉක්මනින් ව්‍යවස්ථාවක් හදමු. හැබැයි මේ 20 වෙනි සංශෝධනය මේ මොහොතේ සමහර ගැටලුකාරීත්වයන් කීපයක් දැන් උදාහරණයක් විදිහට ගන්න කෝප් කමිටුවේ සභාපතිතුමන් මහාචාර්ය චරිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් සමගින් අපි කතා කරගෙන ඉන්නේ. කෝප් කමිටුවේ ක්‍රියාවලිය සහ ඒ පිළිබඳ යම් ප්‍රශ්න සමාජය ඇතුලේ කතා බහට ලක් වුණා. ඒවට බොහොම විවෘතව පිළිතුරු ලබා දීම සිදු කෙරුණා. ඒ නිසා තැන් තැන්වල කතා කරනවට වැඩිය අදාළ පාර්ශවීන්ගෙන්ම මේ කාරණය ඔබ වෙත සමාජගත කිරීම අපේ වගකීම. අපි කතා කරමින් හිටියේ 20 පිළිබඳ 20 මූලික ජනාධිපතිවරයෙක් මූලික කරගත් සැකස්මක් තියෙන විටදී ඒට අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය කියන කාරණා එකතු කිරීම කළ නොහැකි විකෘතියක් බිහි වෙන්නේ කියන කාරණය මහාචාර්යතුමන් පැහැදිලි කරේ. දැන් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම ඔබතුමා මතු කරන්නත් උත්සාහ කරනකොටම ජනාධිපති මුක්තිය පිළිබඳ යම් ප්‍රශ්නයක් කතා කරනවා. ඒ වගේම 20 හරහාගෙන අප කොමිෂන් සභාවල යම් ආකාරයෙන් බල බිඳීමක් සිදු වෙලා තියෙනවා. විගණනය සහ ප්‍රසම්පාදනය. ඊට අමතරව ජනාධිපතිවරයාට අධිකරණයේ තනතුරු වලට පත් කිරීම, ඒ වගේම අනෙකුත් පත් කිරීම, කැබිනට් මණ්ඩලය අවශ්‍ය ප්‍රමාණයකට සකස් කර ගැනීම කියන දේවල් බැලූ බැල්මට ප්‍රායෝගිකව උචිතද කියන ප්‍රශ්නේ එනවා. නෑ දැන් මෙහෙමයි දැන් ওই ප්‍රශ්නේ එන්නේ අපි 78 ව්‍යවස්ථාව ඇතුලේ ඉන්නේ උචිතද කියලා අහුවා වගේ එකක්. 78 ව්‍යවස්ථාව ඇතුලේ නම් අපි ඉන්නේ. ඉතින් ඕක තමයි ඒකේ මේ ස්වභාවය. ඉතින් ඒකේ වැරදි තියෙනවා නම් ඒක ප්‍රශ්නයක්. ඒක වෙනම කතා කරන්න ඕනේ. හැබැයි දැන් මේ රටේ ජනාධිපතිවරයාට විධායක බලය දීම සුදුසුද කියලා අහුවොත් ඉතින් මගේ තර්කය තමයි ව්‍යවස්ථාව කියන්නේ එහෙමනම් ඉතින් ඒක තමයි ස්වභාවය. හැබැයි ඒක රටකට හොඳම ජනාධිපති ආණ්ඩු ක්‍රමේද කැබිනට් ආණ්ඩු ක්‍රමේද කියලා ඇහුවොත් ඒකට වෙන උත්තර තියෙන්න පුළුවන්. මං කියන්නේ ඒක නෙමෙයි. හැබැයි මෙතන චාමර දැන් උදාහරණයකට ගන්නකො. දැන් මේකත් බොහොම පැහැදිලි කාරණයක්. දැන් 19 වෙනි සංශෝධනයෙන් විවස්ථා දායක සභාව කියලා එකක් හැදුවා. ඒකේ තේරුම තමයි සියලු කොමිෂන් සභාවලට ප්‍රධාන ධූර සහ පොලිස්පති වාගේ ධූර තීරණය කරන්නේ මේකෙන්. මේකේ මොකක්ද දැන් තේරුම තමයි ඒ නිසා ව්‍යවස්ථාදායක සභාවේ ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ වර්තමාන ප්‍රධානී අගමැතිනේ ඔහු තමයි එක්කෙනෙක් මේකේ කතානායක මුලාසනේ අගමැති අනිත් පැත්තෙන් විපක්ෂ නායක මොකද බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ සම්ෂන් එකක් තියෙනවා ඊළඟ අගමැති විපක්ෂ නායක කියලා. ඒක හරි. දැන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ගත්තොත් මේ අගමැති ඉන්නවා විපක්ෂ නායක තමයි ඊළඟ අගමැති. ලංකාවෙත් එහෙම තමයි ඔය 2015 මැතිවරණය වෙනකම්ම ලංකාවෙත් ඊළඟ අගමැතිකමට එන පුද්ගලයා තමයි විපක්ෂ නායක උනේ. දැන් හැමතිස්සෙම රනිල් වික්‍රමසිංහ මහත්තයා විපක්ෂ නායක කියන එකේ තේරුම ඉතින් මේ පැත්ත ජනතාව ප්‍රතික්ෂේප කරොත් එතුමාගේ පැත්තේ එතුමා තමයි අගමැති වෙන්නේ. අගමැති වුණෙත් එතුමා 4 පාරක් වුණා. එතකොට දැන් 2015 මේ ව්‍යවස්ථාදායක සභාවේ ඇසම්ප්ෂන් එක මේ අභ්‍යූපගමනය මොකද්ද?
අගමැතිතුමා මෙතන ඉන්නවා, විපක්ෂ නායක කියන්නේ ඊළඟට අගමැති වෙන එක්කෙනා ඉන්නවා. එතකොට රටම නියෝජනය කරනවා. දැන් මේගොල්ලෝ කොහොමද ව්‍යවස්ථාදායක සභාව හැදුවේ? අගමැතිකමට වික්‍රමසිංහ මහත්තයා දැම්මා. විපක්ෂ නායකකමට ඒගොල්ලන්ත් එක්කම ජනාධිපතිවරණයට වැඩ කරපු සම්බන්ධන් මහත්තයාව ගෙනල්ලා දැම්මා. දැන් ජනතාවට හිතන්න කිව්වා දැන් ඉන්න අගමැතිත් ඉන්නවා ඊළඟට එන අගමැති එහා පැත්තේ ඉන්නවා කියලා. එහෙමද වුනේ? ඊළඟට එන අගමැතිද සම්බන්ධන් මැතිතුමා? නෑ. මේක වැරදීනේ. ව්‍යවස්ථාදායක සභාවේ පදනමම වැරදියට තමයි පාවිච්චි කරුවේ. දැන් අද අපි ව්‍යවස්ථාදායක සභාවක් හදලා අපේ පැත්තේ අගමැතිතුමා ඉන්නවා. එහා පැත්තේ අගමැති වෙන්න හිතෙනවයි කියලා අපේම ඉන්න පක්ෂක නායකයෙක් දැම්මුත් හරිද? නෑනේ. එහා පැත්තේ දැන් එහා පැත්තේ ඉන්න ප්‍රධානියා දාන්න ඕන. ඒකනේ හරි ක්‍රමය. එහෙම නෙමෙයි කෙරුවේ. ඒකාබද්ධ විපක්ෂය 50 දෙනෙක් മന്ത്രിවරු එක්ක විපක්ෂයේ ප්‍රධානියෙක් ඉන්නකොට එයාව කන්සිඩර් කරන්නේ නැතුව තමන් එක්කම ජනාධිපතිවරණයට වැඩ කරපු හවුල්කාර පක්ෂවල එක්කෙනෙක්ව ඔයා ඒ පැත්තින්ද ගන්න කියලා. අර හොරා පොලිස් වගේ. මම හොරා ඔයා පොලිස් කියලා කියන්නේ. ඒ වගේ මම මේ පැත්තේ ඉන්නම් එහා පැත්තේ ඔයා ඉන්න කියලා එයා වින්දලා දෙන්න එකතු වෙලා ව්‍යවස්ථාදායක සභාවක් හැදුවා. දෙන්නගේ නියෝජිතයෝ දාලා. එහෙම දාලා හදපු එකේ තමයි ඔය දැන් හිටපු පොලිස්පතිතුමාව පත් කරුවේ. දැන් අද මුළු රටම ඉස්සරහ පිට විශාල නාඩගමක් බවට පත් වෙලා ඉවරයි මේක. ආරක්ෂාව කියන එක කවුද කරේ, මොකද කරේ, අරයා කාටද කිව්වේ, මෙයා කාටද කිව්වේ, නිකන් කොහොම දුර්වල තැනක මේක තිබිලා තියෙන්නේ. ඒව තමයි එළියට එන්නේ. ඒකට හේතුව මේ සභාව. එතකොට දැන් මම අහන්නේ මේක බරපතල ප්‍රශ්නයක්. ව්‍යවස්ථාදායක සභාවේ පැති දෙක නියෝජනය කරන්නේ දැන් අගමැතිතුමත් ඊළඟට අගමැති ඉන්න එක්කෙනත් කියන අභ්‍යුපගමනයේ මත තමයි බ්‍රිතාන්‍ය ක්‍රමය ඇතුළේ. ඒකයි විපක්ෂ නායක කියන්නේ. ඒක කොල්ලා කාලා වැරදි විදියට පාවිච්චි කරලා රටේ ඉහළම නීති හදන ව්‍යවස්ථාදායක සභාවට මමයි ඔයයි කියලා තමන්ගෙම දෙන්නෙක් දාගෙන කරපු එක හරිද? මම කියන්නේ වැරදි. මෙන්න මේව තමයි විකෘති. එතකොට මේ ව්‍යවස්ථාදායක මේ විකෘති කරේ ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධ පදනමක ඉඳලා නෙමෙයි. මේක වෙන වැඩක්. ඉතින් ඒකයි මේ ප්‍රශ්නේ ඔබ අහන්න නිසා මම කියන්නේ මේ අපි ඔක්කොම දැන් මේක අපි පරණ කුණු අවුස්සන්න ඕන එකක් නෙමෙයි. නමුත් මේ 20 වෙනි සංශෝධනයේ ඇතුලේ මේ එක උත්සාහයක් තමයි මට පේන. මේ කියන අර කොමිෂන් වලට ප්‍රධානීන් පත් කරන එකේ යම් කිසි දුරකට තියෙන්න ඕන ප්‍රජාතන්ත්‍රීය ගතිය අරක ඇතුලේ උනේ නෑ. ඒක පාක්ෂීය පැත්තකට තමයි ගියේ. 19 කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට පාර කැපුණා කියන තර්කය ඔබතුමා එතකොට විශ්වාස කරන්නේ නැද්ද? නෑ 19 සමහර හොඳ ඒවා දැන් ඇත්තටම එකක් තමයි මේ තොරතුරු සම්බන්ධ ප්‍රශ්නය ගත්තොත් ඒක හොඳ එකක්. මම මේ ආණ්ඩුව අපේ ආණ්ඩුව පත් වෙන්න ඉස්සර ඉඳලාම කිව්වා තොරතුරු දැනගැනීමේ පනත අපේ පැත්තෙන් ගේන්න බැරි වුණු එක ගැන අපි කනගාටු වෙනවා. නමුත් පහුගිය ආණ්ඩුව කරපු එක ගැන අපි සතුටු වෙනවා. සහ අපි ආවොත් මේක ආරක්ෂා කරනවා කියලා. ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා මේක ඉතාම පැහැදිලිවත් කිව්වා. ඒ නිසා අපි ඒක හිමම ආරක්ෂා කරගෙන යනවා. ඒ වගේම හොඳ දේවල් තියෙනවා. ඒ වගේම මම හිතන්නේ දැන් මේ ඇත්තටම මේකෙන් වෙන්නේ ඔබ කිව්වා වගේම විශාල අවුලකුත් වෙනවා. දැන් 19 ඇතුලේ තියෙන සියලුම හොඳ උත්සාහයත් ඒක ඇතුලේ තියෙනවා. හැබැයි ඒවා ටික ඊළඟට අපිට කොහොමද ආරක්ෂා කරන්න වෙනවා අලුතෙන් දාන ආණ්ඩුවකදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකදී අපිට ඒකේ තියෙන සමහර හොඳ කරුණු ගැන දැන් මේ ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ අතර ඇති කරන සම්බන්ධය ගැන අලුත් සිතීමක් අවශ්‍ය නම් ඒකට අපිට යම්කිසි ඉඩක් තියෙනවා. හැබැයි දැන් මේ තියෙන විදිහට මේවා මෙහෙම තිබුණොත් දැන් තව උදාහරණයක් ගන්න. දැන් මේ ව්‍යවස්ථාදායක සභාව නිමා වෙන්නේ කොහොමද? ව්‍යවස්ථාදායක සභාව නිමා වෙන්නේ නැහැ ආණ්ඩුවක් නිමා වුණාට. නිමා වෙන්නේ නැහැ. ඒක නිමා වෙන්නේ ඒකේ දිනෙන් පස්සේ. ඉතින් එතකොට දැන් ආණ්ඩුව නිමා වෙලා ඒ දේශපාලන ධාරාව වෙනස් වෙලා ඒත් අරක යනවා. හැබැයි විපක්ෂ නායකයා ඒ දෙන්න වෙනස් වුණාම අලුත් දෙන්න එනවා. හැබැයි අනිත් ටික යනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මෙතන මේ NGO වල හිටපු හුඟක් අය මමත් දන්න කියන අය. හැබැයි ඒගොල්ලෝ මේ රාජ්‍ය යාන්ත්‍රණයේ අටපහ දන්නේ නැහැ. දැන් NGO වල රාජ්‍ය නොවන ආයතනයක වැඩ කරන විදිහයි රාජ්‍ය වැඩ කරන විදිහට ලොකු වෙනසක් තියෙනවා. ලොකු බැලන්ස් එකක් ඕන. දැන් ඒක නැති සමහරු ඔය සිවිල් සංවිධාන නියෝජිතයෝ කියලා මේ රාජ්‍ය පාලනයේ ඉහළ මේකට ආපුවාම
ඉතින් ඒ අය නොයෙක් කිව්ව තම තමන් කැමතිව කරනවා. ඉතින් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා මං කියන්නේ රාජ්‍ය නොවන සිවිල් යාන්ත්‍රණයක් රටක තියෙන්න ඕන. ඒගොල්ලොත් එක්ක අපි වැඩ කරන්න ඕන. හැබැයි රටේ තීන්දුව తీරන ගන්න ඉහළම මණ්ඩලයට කිසිම ජන පදනමක් නැති සිවිල් කණ්ඩායමේ දාන එක එච්චර ඒක භයානකයි. ලෝකෙ කොයි රටකවත් මං හිතන්නේ කරලා ඇති කියලා. ඇමරිකාවේවත් කොහෙවත් ඔහොම සිවිල් සංවිධානවලට ලොකු සංවාදයක් සමාජෙ ගේන්න ඉඩ තියෙනවා. ඒකට අපි අහුම්කම් දෙන්න ඕන. ඒක හරි. හැබැයි ඒ අය ඇවිල්ලා මේ රාජ්‍යයේ තීරණ ගන්නවයි කියන එක නෑ. දැන් ඔය ඇමරිකාවේ ලොබි ගෲප් කියලා කියන්නේ. ඒ අය ලොබි කරනවා. ඒ කියන්නේ ඒ අය සමහර මතවාදවලට විරුද්ධව වැඩ කරනවා. සමහර මතවාදවලට පක්ෂව වැඩ කරනවා. ඒකේ වැරද්දක් නෑ. ඒක තමයි සිවිල් අවකාශයේ තියෙන හැටි. හැබැයි මේ සිවිල් නායකයව ගෙනල්ලා සෞඛ්‍ය පනතක් හදන්න දැම්මොත් ඒ බේත් කොම්පැනි තියෙන එක්කෙනා එයා කැමති පනතක් හදයි. ඉතින් ඒ නිසා ඒක එහෙම නෙමෙයි කරන්නේ. ඒ නිසා මේක එතනත් පොඩි වැරද්දක් වුණා කියලා මට හිතෙන්නේ. විගණන කොමිසම අහෝසි කිරීම පිළිබඳ තමයි ලොකු චෝදනාවක් එන්නේ. ඒකෙනුත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විගණනෙන් බැහැර කිරීම කියන පිළිබඳ චෝදනාවක් තියෙනවා. නෑ දැන් ඇත්තටම ඒක අපි තව ටිකක් ස්ටඩි කරන්න ඕන එකක්. ඒ කියන්නේ විගණන කොමිසමයි විගණකාධිපති දෙපාර්තමේන්තුවයි කියන්නේ දෙකක්. විගණකාධිපති දෙපාර්තමේන්තුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ ARFR වල තියෙන ව්‍යවස්ථාවේම කොටස් වල තියෙන සහ සමහර විශේෂ අනපනත් වල තියෙන විගණනමේ ඉඩ එහෙම්මම තියෙනවා. මේ රටේ විගණනේ නවතින්නේ නැහැ. ඒක නෙමෙයි. දැන් ඇත්තටම ඔය විගණන සේවා කොමිසමයි දැන් ප්‍රසම්පාදන කොමිසම ගන්නකෝ. දැන් ප්‍රසම්පාදනය කියන එක දැන් අපිත් කරපු එකක්. හරියම කල්පනාවෙන් හොඳට කරන්න ඕන එකක්. හැබැයි මේ මුළු රාජ්‍ය යාන්ත්‍රණයේ ඉන්න සියලුම නිලධාරීන් හොරුය කියන උපකල්පනයේ මත පටන් ගත්තොත් අපි පනතක් ලියන්න. ඉතින් ඒක ලියන්නෙම හොරා අල්ලන්න කියලා. එහෙම නෙමෙයි මේකේ ප්‍රශ්නේ. දැන් බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ චාමර මේ රෙගුලාසි කියන එක ඩිෆයින් කරන්නේ නිර්වචනය කරන්නේ මේකේ බිඳුවේ ඉඳලා 100 දක්වා ශ්‍රීතයාත්මක අගයක් ෆන්ක්ෂනල් වැලියු එකක් තියෙනවා. ශ්‍රීතයාත්මක අගයක් කියන්නේ ඒක වෙනස් වෙනවා. ඒ කියන්නේ බිඳුවේ ඉඳලා 100ට අපි කියන්නේ ශ්‍රීතයක් කියලානේ. ශ්‍රීතයාත්මක අගයක් තියෙන. ඒ කියන්නේ රෙගුලාසියකට තියෙනවා. රෙගුලාසියක් ඕනනම් බිඳුවට දාලා ඔබට කවදාකවත් ඒ අවසර පත්‍රේ නොදී ඉන්නත් පුළුවන්. ඕනනම් රෙගුලාසියක ඉඩක් තියෙනවා මේකේ රෙගුලාසියේ එළියට යන කෑල්ලක් අල්ලගෙන කඩලා මේක දෙන්නත් පුළුවන්. දැන් බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ නිලධාරියෙක් මැදට දාන්නේ මේ රෙගුලාසියේ තියෙන ශ්‍රීතයාත්මක අගය බිඳුවේ ඉඳලා 100ට යන්න පුළුවන්කම 50 තියාගනී කියලා. මං කියප එක තේරෙනවා නම් ඒ කියන්නේ ඔබ දැන් ඔබ ගියොත් එහෙම නගර සභාවට හරි මොකකට හරි ඔබේ ඉල්ලීම සම්පූර්ණම නවත්තන්නත් ඉඩක් ඕකේ තියෙනවා. ඔබේ ඉල්ලීම කිසිම නීතියක් රීතියක් නොබලා දෙන්නත් ඕනනම් පුළුවන්කම තියෙනවා. නෑ අගටම 100ටම යන්නත් පුළුවන්. හැබැයි මේ දෙක මැදට ගන්න ඕන හින්දා තමයි කම්පියුටරයක් නොදා නිලධාරියෙක් දාන්නේ. නැත්තම් අමාත්‍යාංශ ලේකම්කමට කම්පියුටරයක් දාන්න පුළුවන්නේ. එහෙම දාන්නේ නැත්තේ ඒකයි. දැන් මේ නිලධාරියා සම්පූර්ණ වැරදිකාරයෙක් කියලා උපකල්පනය කරගෙන නීති හදන්න ගත්තොත් ඒ පද්ධතිය වැටෙනවා. ඒක තමයි 19 වුණේ. දැන් ප්‍රසම්පාදන කොමිසමේ තියෙන එක ප්‍රශ්නයක් ඒක. මේකේ වැරදි කරපු නිලධාරීන් ඉන්නවා. වැරදි විදියට ප්‍රසම්පාදනය කරපු අය ඉන්නවා. ඒකට සම්බන්ධ වෙච්ච සමහර තාක්ෂණික අය ඉන්නවා. ඒ ඇත්ත. හැබැයි ඒ වුණාට මේ රටේ සියලු නිලධාරීන් වැරදිකාරයෝ නෙමෙයි. දැන් ප්‍රසම්පාදනයේ නැවතිලා තියෙන්නේ. ඔබ දන්නවා නම් එහෙම රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ කිසි කෙනෙක් මේ පොඩිම දෙයක්වත් තමන්ගේ අමාත්‍යාංශයට මේ ඕන පොඩිම දෙයක්වත් ගන්න බයයි. ඇයි මොකද මේක ඇතුලේ විශාල අර්බුදයක් නිර්මාණය කළ දෙනවා. මම කියන්නේ ඒ නිසා විගණනයට අපි යටත් වෙන්න ඕන, මූල්‍ය විනය තියෙන්න ඕන, නියමාකාරයෙන් වැඩ කරන්න ඕන. ඒව ඔක්කොම පිළිගන්න ගමන් නමුත් අපේ අභිමත අපි නිකන් උපකල්පනය කරන එක වැරදි. රටේ ඉන්න ඔක්කොම නිලධාරී වැරදිකාරයෝ කියලා. ඉතින් ඒක නිසා තමයි මම හිතන්නේ විගණන කොමිසමයි ප්‍රසම්පාදන කොමිසමයි දෙකට විවේචනයක් තදින් ඒ පැත්තෙන් ආවේ. හැබැයි විගණනයයි ප්‍රසම්පාදනයයි නවතින්නේ නැහැ. විගණන කොමිසමයි ප්‍රසම්පාදන කොමිසමයි දෙක ගැන මේකේ තිබුණාට විගණනයයි ප්‍රසම්පාදනයයි ලංකාවේ නීති ඕන තරම් තියෙනවා. ප්‍රසම්පාදනයට ඕන තරම් නීති තියෙනවා. විශේෂ ප්‍රොජෙක්ට් එකක කොහොමද ගන්න දේවල් ගන්නේ, රජයේ දේවල් කොහොමද ගන්නේ, ARFR මෙවුවා ඇතුලේ තමයි වැඩ කරන්න ඕන.
ඒව ඇතුලේ වැඩ කරන්නේ නැත්නම් ඒ අයට නීති විරෝධීව වැඩ කරන්න වෙන ඕනම රජයකට. අවසාන වශයෙන් අපි ගත්තොත් ඉදිරිය ගැන කතා කරලා තර ඔබතුමා දාපු පදනම හින්දා ඇත්තම ටිකක් යන්න අමාරු වුණා ප්‍රශ්න වලට. ඒ කියන්නේ මේක මූලිකම ජනාධිපති ක්‍රමය නිසා සකස් වෙච්ච එකක් නිසා මේකට වෙන දේවල් આવොත් ඒක විකෘතියක්ම තමයි. ඉදිරියේදී රට වෙනුවෙන් යහපත් තැනකට આવොත් පාර්ලිමේන්තුවටත් බලය දිය යුතුයි කියන තැන ඉන්නවද අගමැතිවරයාත් බලාත්මක කළ යුතුයි කියන තැන? නෑ අතට මම දැන් ඔබ මගෙන් ඇහුවොත් එහෙම දැන් ඉදිරි සංවාදයේදී මම විශ්වාස කරන්නේ මොකද්ද කියලා මම හිතන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයකට අපේ රටට යන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා. හැබැයි ඒක මගේ පෞද්ගලික අදහස මිසක මම නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරේවත් මේ පාර්ලිමේන්තුවේ අදහසක් විදිහට නෙමෙයි මම කියන්නේ මට හිතෙන දේ. හැබැයි ඒක ඉතින් අපි ඉදිරි ව්‍යවස්ථාවක් හදන සංවාදයේදී මමත් පක්ෂ අභ්‍යන්තරය ඇතුලේ සාකච්ඡාවලදී ඕක කතා කරනවා. හැබැයි අපි පක්ෂයක් විදිහට තීරණය කරොත් වෙන එකක් කියලා අපි ඒකට එකඟ වෙනවා. එහෙම තමයි දේශපාලනය යන්නේ. ඔබ මගෙන් ශාස්ත්‍රවන්තයෙක් විදිහට ඇහුවොත් මම හිතන්නේ මොකද්ද කියලා මගේ අදහස තමයි අපි අර මේක විශේෂයෙන්ම මේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයකට ලංකාව ගෙනියනවා නම් ඒකට හොඳම ක්‍රමය තමයි වර්තමානයේ තිබිච්ච 78 ව්‍යවස්ථාව ඇතුලේ ජනාධිපතිවරයාට සම්පූර්ණ බලතල දීලා ඒක ඉස්සරහට යන එක. හැබැයි මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇතුළට යනවා නම් කැබිනට් ආණ්ඩු ක්‍රමයක් ඇතුළට යනවා නම් ඒ බලය වෙන වෙනවා. ඉතින් මේක සම්බන්ධව පළල් තීරණයක් රට විදිහට අපි ගන්න ඕන. ඉතින් ඔය 89 94 හැම වෙලාවෙම ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා කියපු අයට මේක පිළිබඳව පළල තීරණය ගන්න බැරුව තමයි මේ සාකච්ඡාව ඇතුලේ ඉන්නේ. ඉතින් ඒක ඒගොල්ලෝ හැමතිස්සෙම කෑලි දෙකක් තියන්න හදනවා. අර ජනාධිපතිවරයාව තෝරන්න කියනවා ජනතාවට. ඊට පස්සේ කියනවා එතුමාට විධායක බලය අයිති කියන එකත් පිළිගන්නවා. පස්සේ කැබිනට් මණ්ඩලය එතුමාට අයිති නෑ කියනවා. ඉතින් Tamanට අයිති විධායක බලයේ දැන් ඇත්තටම මේ සරලව ගත්තාම විධායක බලය කෑලි 30කට කඩලා තමයි ඇමතිවරු 30 දෙනෙකුට දෙන්නේ. මේ ව්‍යවස්ථාව ඇතුලේ. ඉතින් ඒක දුන්න පුද්ගලයා ඒකයි ජනාධිපතිවරයා හැම විටම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියයි කියන එකේ තේරුම එතුමාගේ බලය තමයි මේ කොටස් 30කට කඩලා දෙන්නේ. ඒ කොටස් 30ට දුන්න පුද්ගලයාට කිසිම බලයක් දරන්න අයිතියක් නැහැ කියලා ආයෙ ලියනවා. ඉතින් මේවා විකෘති ඒකයි. අපි බොහොම හොඳ කතා බහක් අපි බොහෝ දේවල් දැනගත් ගැඹුරට ගියපු කතා බහක් සහ විශ්ව පිළිබඳ මෙතෙක් කතා නොවුණු විදිහේ මතවාදයක් අපි අද දවසේ මහාචාර්යතුමන්ගේ හඳුනාගත්තේ. කොප් කමිටුවේ සභාපතිතුමන් මහාචාර්ය චරිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් සමගින් කතා කළේ. බොහොම ස්තුතියි. අද පැමිණීම වෙනුවෙන් අපි එළඹෙන සඳුදා යලි හමු යමු. අප ඔබ දැනුවත් කිරීමේ අඛණ්ඩව නියැලී සිටිනවා. ප්‍රාර්ථනා කරනවා යහපත් සතියාන්තයක්. ආයිබෝවන්.